සුබ දවසක් සියලු දෙනාටම. අද අපි ඉගෙන ගන්න යන්නේ ඉතාමත් ජනප්‍රිය වෙබ් ෆ්‍රේම්වර්ක් එකක් භාවිතා කරන්න. ඒ තමයි Express කියන එක. Node භාවිතා කරනවා නම් අනිවාර්යෙන් Express ගැන දැනගන්න ඕන. අපි ඉස්සෙල්ලාම npm වෙබ්සයිට් එකට ගිහිල්ලා Express කියලා සර්ච් කරලා බලමු. Express කියන මොඩියුල් එක ගැන මොකද්ද තියෙන ඩොකියුමන්ටේෂන් එක කියලා. ඕගලන් වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා npm කියලා සර්ච් කරන්න. npm කියලා සර්ච් කරාට පස්සේ npm එකට ගිහිල්ලා ඒකේ Express කියලා ටයිප් කරන්න. එතකොට පළවෙනි රිසල්ට් එක වෙන Express කියලා. මේක ක්ලික් කරාම මෙන්න මේ විදිහට Express කියලා තියෙනවා. express.js කියලා තියෙන්නේ. මේක බලන්න Node.js සඳහා තියෙන වෙබ් ෆ්‍රේම්වර්ක් එකක්. මේක ඉතාමත් ජනප්‍රියයි. මිලියන 16කටත් වැඩි ප්‍රමාණයක් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. එතකොට මේ සතිය ඇතුළත ඉතාමත් ජනප්‍රිය දෙයක්. අනිවාර්යෙන් මේක ඉගෙන ගන්න ඕන. mern සහ mean කියන ස්ටැක් අපි දෙකක් ගැන කතා කරා. මේ ස්ටැක් දෙකේදී e අකුරෙන් නිරූපණය කරන්නේ Express කියන එක. Express ගැන අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි මේකෙදි Express ගැන බේසික් ටික තමයි බලන්න යන්නේ. ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් අපේ ඉදිරි පාඩම් වලදී අපි Express ගැන තවදුරටත් ඉගෙන ගන්න යනවා. විශේෂයෙන්ම ඊළඟ ප්‍රොජෙක්ට් එකේදී Express ගැන වැඩි දුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ Express භාවිතා කරලා අපිට පුළුවන් වෙබ් එකට අදාළ තොරතුරු දෙන්න. අපි console application එක console එකෙන් කරා වගේම වෙබ් එකට අපිට ගනුදෙනු කිරීම සඳහා තමයි මේ ෆ්‍රේම්වර්ක් එක තියෙන එක. ඉතාමත් සරලව අපිට කරගන්න පුළුවන්. අපිට වෙබ් එකට මොන හරි ડોකියුමන්ට් එකක් HTML එකක් ඒ වගේ දෙයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට API එකක් හදනවා නම් ඒ සඳහා අවශ්‍ය වෙන JSON result එක වෙබ් එකට ලබා දෙන්න පුළුවන්. මේකේදී ඒ සම්බන්ධයෙන් විස්තර තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ කියලා express.js කියලා සර්ච් කරාට පස්සේ express.js.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මෙන්න මේක Express ගැන තවදුරටත් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම මේකේ තියෙන මේ වගේ ගයිඩ්ස් තියෙනවා. මේ වගේ API reference එක තියෙනවා. අපි install කරලා තියෙන මෙන්න මේ වගේ පැකේජ් එකක් install කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන තියෙනවා 4.17.1 කියලා. මෙන්න මේක තමයි. එතකොට 4 කියන එක තමයි අපි බලන්න ඕනේ API reference එක. මේ API reference එකට ගියාට පස්සේ ඔයගලන්ට මේකෙදි තියෙන ඔක්කොම reference එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි අපි භාවිතා කරනවා nodemon කියන එක. nodemon කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි මොන හරි දෙයක් type කරපුවාම අපිට save කරාට පස්සේ ආයෙ ඒක refresh කරන්න ඕන. web එකේදී මේක ටිකක් කරන්න අමාරුයි. අපිට හැමදෙස්සෙම auto refresh වෙනවා නම් හොඳයි අපේ coding එක. ඒ නිසා nodemon භාවිතා කරන්න ඕන. හැබැයි nodemon අපිට භාවිතා කරනවා නම් ක්‍රම දෙකකට භාවිතා කරන්න පුළුවන්. බලන්න මගේ description එක මේ පාඩම සම්බන්ධයෙන් nodemon සම්බන්ධයෙන් තියෙන description එක උඩ දාලා තියෙනවා. ඒකට ගියොත් ඔයගලන්ට මේ පාඩමට බලා ගන්න පුළුවන්. මේකෙදි nodemon global module එකක් විදිහට install කරන්න පුළුවන්. ඒ වගේම development dependency එකක් විදිහට install කරගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ development dependency එකක් විදිහට install කරගන්න. එතකොට මේ locally තමයි install වෙන්නේ. හැබැයි මේක development dependency එකක්. මේක ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක host කරාට පස්සේ අපිට මේ develop කරන්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒතකොට මේ command එක තමයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි Visual Studio වලට ගිහිල්ලා nodemon සහ Express කියන එක install කරගෙන ඒකෙන් වැඩ කරන විදිහට ඉගෙන ගමු. මම එදා project එක නවත්තපු තැන ඉඳලා තමයි මේක පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එදා project එක මම නැවැත්තුවේ මෙන්න මේ වගේ තැනකදී අපි console එකට මේ data එක දෙනවා. මේක hard code කරලා තියෙන්නේ. මේ data එක දුන්නාට පස්සේ අපිට මේකේ තියෙන වේද එක අපිට ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේක පාඩම නරඹුවත් නැත්නම් මගේ අනිත් පාඩම් ටික නරඹන්න. එතකොට ඕගලන්ට මෙතනට වෙනකන් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉස්සෙල්ලාම මම බලාපොරොත්තු වෙනවා මේක මේ run කරලා බලන්න කොහොමද මේක වැඩ කරනවද කියලා. එතකොට ඒකෙදි අපිට වේද එක ওই විදිහට ලබා දෙනවා. ඊට පස්සේ මම මේක ක්ලියර් කරනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා ඉස්සෙල්ලාම nodemon කියන එක install කරන්න. මම මේක copy කරන් තියෙනවා nodemon එක development dependency එකක් විදිහට. ඒක run කරන්න කලින් මම package.json එකට යනවා. ගිහලා බලපුවාම dependencies තියෙන axios විතරයි. අපි axios විතරයි තාම dependency එකක් විදිහට run කරලා තියෙන්නේ. අපිට එහෙනම් nodemon කියන එක අපි dev dependency නැත්නම් development dependency එකක් විදිහට තමයි install කරගන්න යන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මේක දන්නවා. බලන්න දැන් මේක div dependency එකක් විදිහට තමයි install වෙන්නේ. development dependency එකක් විදිහට තමයි install වෙලා තියෙන්නේ.
ඔය විදිහට අපිට Nodemon install කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපිට පුළුවන් Express කියන එකත් install කරගන්න. npm කියලා type කරලා I Express කියලා type කරලා බලන්න අපිට Axios තියෙනවා Express තියෙනවා ඒ වගේම Nodemon development dependency එකක් විදිහට බලා ගන්න පුළුවන්. මම screen එක clear කරනවා. දැන් අපි මේ file දෙක close කරනවා. දැන් app.js එකට තමයි අපි මේක දාන්න ඕන. හැබැයි ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න app.js එකට දැම්මොත් මේක ප්‍රශ්නයක් වෙන හින්දා අපි මෙතනදී temporary file එකක් create කරන්න යනවා. ඊට පස්සේ අපි මේ file එක මකලා දාන්න යනවා. මම create කරනවා server.js කියලා file එකක්. මේ server.js කියන file එක අපි delete කරන්න යනවා. දැනට අපි Express ඉගෙන ගැනීම සඳහා තමයි මේක භාවිතා කරන්න යන්නේ. ඉතින් මම Nodemon install කරලා තියෙනවා. Nodemon එකත් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙතන script කියන තැනට ගිහිල්ලා මම තව script එකක් දෙනවා. dev කියලා නමක් දීලා මෙතනදී අපි command එකක් දෙනවා. මෙහෙම command එක දාලා command එකක් දෙනවා. මොකද්ද මට දෙන්න command එක? මම දෙනවා Nodemon කියලා දීලා Nodemon එකේ දීලා තියෙනවා. ඊට පස්සේ අපිට run කරන්න ඕන file එකේ නම server.js. මෙන්න මේ file එක තමයි මට run කරන්න ඕන. ඔන්න ඔය විදිහට ඕක දාලා ඒක මම save කරගන්නවා. ඊට පස්සේ server.js එකට ගිහලා ඉස්සලාම අපි console log එකක් දීලා බලමු මේක වැඩ කරනවද කියලා. ඊට පස්සේ මේක run කරන්නේ කොහොමද? npm run dev කියලා දානවා. දැන් Nodemon run වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කියමු දැන් මේක අපිට Nodemon එක waiting. මේක change කරන්න පුළුවන් කියලා. මම මේක මෙහෙම දාලා මේක save කරන්න ඕන. save කරාම බලන්න ඔන්න ඔය dd කියන එක දැන් අපිට print වෙනවා. දැන් එහෙනම් අපි Nodemon එකේ ඉන්නේ. එහෙනම් අපිට මොන හරි දෙයක් කරලා මේක save කරාට පස්සේ ඒක run වෙනවා. ඕක තමයි Nodemon එක අපි භාවිතා කරන්නේ. නැත්නම් අපිට නැවත වාරයක් මෙතන node කියලා දාලා type කරන්න වෙනවා. මම මේ ගැන ඔයගලන්ට කියලා දුන්නා. ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකත් ඉහළ description එකේ තියෙනවා. දැන් අපිට ඕන මේ Express කියන එක දාගන්න. const එකක් අරගෙන Express එක require කරනවා. ඉස්සෙල්ලාම කරන්නේ Express කියන එක require කරනවා. ඊට පස්සේ ඒත් එක්කම අපිට කරන්න ඕන const එකක් අරගෙන app කියලා variable එකක් අරගෙන app කියන variable එකට මෙන්න මෙහෙම Express කියන එකේ function එක අපි ගන්නවා. ඕක අනිවාර්යෙන් ගන්න ඕන. මම මේ දෙක ඈඩ් කරේ දැන් මෙතන මේක ලං කරන්න පුළුවන්. අපි require ටික ඒ විදිහට දාලා මෙන්න මේ app කියන variable එකට ගන්නවා. ඊට පස්සේ මේ app කියන variable එක අරගත්තට පස්සේ මේකේ තියෙනවා අපිට ගොඩක් එක එක commands වගේ. මේකෙද අපි කීපයක් ගැන තමයි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක තමයි get කියන එක. get කියන එක බලමු මොකක්ද කියලා. get කියලා කියන්නේ get කියන request එක අපිට දෙන්න පුළුවන්. අපි දන්නවා API එකකදී අපිට get කියලා request එකක් තියෙනවා. අපි අපේ weather website එකේදීත් අපි ගත්තේ get කියන request එක. එතකොට get කියන request එකෙන් කරන්නේ අපි මොන හරි data එකක් ඉල්ලුවාම දෙනවා. එතකොට මෙතනදී arguments දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද අපි get කරගන්නේ කියලා. එතකොට මෙතනදී අපිට දෙන්න පුළුවන් මෙන්න එහෙම slash එක කියලා කිව්වහම slash එකෙන් අදහස් කරන්නේ default URL එක. home page එක වගේ එක තමයි slash එකෙන් හඳුන්වන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අපිට දෙන්න පුළුවන් දැන් පළවෙනි එක බලන්න මෙතන documentation දෙනවා path එක. ඔය මොන path එක අපි දීලා තියෙනවා. ඊළඟට අපිට දෙන්න පුළුවන් callback function එක. මේකට ගියාට පස්සේ අපි මොකද්ද කරන්න ඕන? මෙන්න විදිහට දීලා function එක දෙන්න පුළුවන්. arrow function එකක් දෙන්න පුළුවන් අපිට. නිකම් function එකක් දෙන්නත් පුළුවන්. ඔය විදිහට function එක දෙන්න පුළුවන්. callback function එක දෙන්න පුළුවන්. request එක තියෙනවා. ඊට වගේම response එක තියෙනවා. දෙකක් තියෙනවා. request එක කියලා කියන්නේ එයා අපිට දෙන දේ request එක. response එක කියලා කියන්නේ අපි එයාට යවන දේ. එතකොට ওই විදිහට අපිට හදා ගන්න පුළුවන්
මේකද අපි ඉස්සෙල්ලාම බලන්න යන්නේ අපි රෙස්පොන්ස් එකක් දෙනවා. එහෙනම් රෙස්පොන්ස් එක අපිට බලන්න රෙස්පොන්ස් එකේදීත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි මේකෙදි නිකන් සෙන්ඩ් කරනවා. ඔන්න රෙස්පොන්ස් එක සෙන්ඩ් කරනවා. මේකෙදි අපිට මොන හරි ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. අපි එක්ස්ප්‍රෙස් වලින් hello කියලා කිව්වා. දැන් අපේ local host එකේ home page එකට ගියොත් එහෙම ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ කියලා. අපිට මෙතන single quotation දෙන්නත් පුළුවන්. මම single double quotation දෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට ඔක දාන්න පුළුවන්. ඊට පස්සේ අත්‍යවශ්‍යම දේ තමයි මේක අපි මොකක් හරි port එකකට ලිසිට් කරගන්න ඕන. අපි app එකට ගිහිලා listen කරගන්නවා. listen කරගත්තට පස්සේ මේකෙදිත් අපිට තියෙනවා මෙතන ඉස්සරහ අපිට දෙන්න පුළුවන් port එක මොකක්ද කියලා. හොඳට මතක තියාගන්න අපි ඕන web application එකක් develop කරද්දී ඒ සඳහා port එකක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් default අපි web එකේ නම් port එක 80 කියලා කියනවා. අපේ වෙනම application එකක් develop කරනවා නම් අපිට port එකක් define කරන්න වෙනවා. මේ ගැන අපි මෙතනදී වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න. මම එහෙම වුණොත් ports ගැන ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය default port එක තමයි 3000 අපිට 3000 කියලා දෙන්න පුළුවන්. ওই විදිහට අපිට දෙන්න දුන්නාම මේ 3000 කියන එකේ මේක run වෙනවා. ඒතකොට අපිට console එකට කිසිම result එකක් එන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි මේක save කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඒතකොට මොනවත් result එකක් අපිට පෙන්වන්නේ නැහැ. අපි දැන් web browser එකට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මම web එකට ගිහිල්ලා මෙතන දානවා local host කියලා දාලා 3000 කියලා දානවා. බලන්න මෙන්න මෙතන වැටෙනවා hello from express කියලා. ඔන්න අපි පළවෙනියටම web එකට මොන හරි result එකක් දුන්නා. ඒතකොට මම මෙතනදී වෙන port එකක් දුන්නොත් එහෙම ඒ result එක එන්නේ නැහැ. ඒ result එක එන්නේ නැහැ. අපිට කියන site එක reach කරන්න බැහැයි කියලා. ඒතකොට අපේ port එක අපි 3000 කියලා දුන්නාම 3000ට අපිට මේක සටහන් වෙනවා. ඒතකොට ওই විදිහට අපිට මේක ඕන port එකක් දෙන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඔයගලන්ට එකම කම්පියුටරේ application කීපයක් run කරන්න පුළුවන් විවිධ ports වලින්. Visual Studio Code එකට යනවා. එතකොට අපිට පුළුවන් ඕන නම් මෙතනදී මොන හරි console එකට log එකක් දෙන්න. දැන් මෙතනදී අපිට තේරෙන්නේ නැහැ මේ console එකෙන් බලන්න බෑ මේ server එක run වෙලාද නැද්ද කියලා. ඒ නිසා මෙන්න මේකෙදී අපිට arrow function එකක් දීලා දෙන්න පුළුවන්. මේ විදිහට. ඉතින් arrow function එකේ මේ එක දෙයයි නා return kind අපිට ඇත්තටම මේ curly braces අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ විදිහට දාන්නම්. ওই විදිහට message එකක් දෙන්න පුළුවන් බලන්න. server එක on වෙලා තියෙනවා කියලා කියනවා 3000 කියන port එකේ. එතකොට අපිට console එකේ මේක වැටෙනවා. එතකොට අපිට console එකේ බලා ගන්න පුළුවන් මේ විදිහට console එකේදී මේක run කරනවා කියලා. ඊට පස්සේ අපිට වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට මෙතනදී ඕන දෙයක් දෙන්න පුළුවන්. එතකොට දැන් අපි ස්ලෑෂ් කියන එකට තමයි අපි දීලා තියෙන්නේ. අපි බලමු මේකෙදි වෙනස් එකක් දීලා මොකක්ද වෙන්නේ කියලා. අපි වෙබ් බ්‍රවුසර් එකට යන්න. අපි localhost 3000 කියලා දුන්නාම මේක එනවා. ඊට පස්සේ අපිට මෙතනදී මොන හරි දෙන්න පුළුවන්. අපි කියමුකෝ මේකේ API එකක් දෙනවා කියලා. API එකේදී get data වගේ එකක් දුන්නොත් එහෙම බලන්න මේක වැඩ කරන්නේ නැහැ කියලා වැටෙනවා. ওই විදිහට වැඩ කරන්නේ නැහැ කියලා වැටෙනවා. මෙන්න මේ විදිහට cannot කියලා වැටෙනවා. එතකොට අපි ඒකට දීලා නැහැ. ඇත්තටම මේක අපි කියන්නේ route එකක් කියලා. අපි ඒක පස් ඉගෙන ගමු. ওই විදිහට අපිට දෙන්න පුළුවන්. අපි දීලා තියෙන්නේ මෙන්න මේ 300ට විතරයි. එහෙනම් අපි කොහොමද ඒ වගේ එකකටත් දෙන්නේ කියලා බලමු. අපි දැන් මේ විදිහට මේක දීලා තියෙනවා. ඊට පස්සේ අපිට තව එකක් දෙන්න පුළුවන් ওই විදිහට දැන්. get කියලා දෙනවා. ওই විදිහටම මේකෙදි අපිට දැන් ස්ලෑෂ් එකනේ තියෙන අපිට මොන හරි ඒකේ ඇතුල් එකක් API කියන එක දෙනවා. මොන හරි නමක් දෙන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ route එක. අපි කියනවා routing කියලා. අපි routing ගැන ඉගෙන ගන්න යනවා තව දුරටත්. routing කියලා කියන්නේ අපේ web එකේ තියෙන URL එකක් කොහොමද දෙන්නේ කියලා. දැන් ඔය වගේ එකක් තමයි අර API documentation එකක් තියෙන්නේ. API කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ function එක තියෙනවා. ওই විදිහට
මොන කමාවක් එන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා රික්වෙස්ට් එක. ඊට පස්සේ රෙස්පොන්ස් එක. එතකොට අපි රෙස්පොන්ස් එකට දානවා send කියලා. මොනවද? ওই විදිහට. විතර අපි දෙන්න පුළුවන්. එතකොට මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඉස්සෙල්ලාම මෙයා මේක බලනවා. මොකක් හරි එකක් හම්බ වෙනකම් මෙයා කමෙන්ට් කරනවා. මේක බලනවා. ඊට පස්සේ මේක හම්බුනොත් ඊට පස්සේ හම්බුනේ නැත්නම් ඊළඟට යනවා. ඒ කියන්නේ රූට් එකේ නෙමෙයි නම් ඉන්නේ ඊළඟට මේක යනවා. මේ මොකක් හරි මැච් වුණොත් මේක නවතිනවා. ওই විදිහට තමයි මේක යන්නේ. ඒ නිසා මෙන්න මේ පිළිවෙලට තමයි මේක දෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපිට කරන්න ඕන පිළිවෙලට තමයි මේක දෙන්න ඕන. එහෙම නැතුව ගියොත් එහෙම මේක මැච් වෙන්නේ නැහැ. මම මේක තවත් කොපි කර ගන්නවා මේ විදිහට. අපි කීපයක් දෙමු. help කියලා දෙනවා. ওই විදිහට අපි දෙනවා. දැන් මම සේව් කරලා තියෙන්නේ බලන්න. එතකොට API එකේ තියෙන help කියලා තියෙනවා. මේ විදිහට තියෙනවා. දැන් අපි වෙබ් එකට කියලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. එතකොට මේක මේ විදිහට වැඩ කරනවා. අපි මෙතන මේ විදිහට API කියලා ලබා දුන්නොත් ඔන්න API කියලා දෙනවා. අපි මේකෙදි වෙන මොකක් හරි මේ විදිහට දැම්මොත් මේකේ error එකක් එනවා. බලන්න error එකක් එනවා මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි දීලා තියෙනවා තව එකක් මොකද්ද help කියලා. එතකොට help එකටත් ඔහොම දෙනවා. දැන් අපි කියමු අපිට ඕන රික්වෙස්ට් එකක් ආවොත්. ඒ කියන්නේ මේක හරි ගියොත් මේක හරි ගියොත් මෙහෙම හරි ගියොත් ඒ මොකක්වත් හරි ගියේ නැත්තම් අපි කියනවා මේ විදිහට. අපිට අපි ෆන්ක්ෂන් එක දෙනවා මේ විදිහට. රික්වෙස්ට් එක රෙස්පොන්ස් එක අපි රෙස්පොන්ස් එක සෙන්ඩ් කරනවා. මේක ෆවුන්ඩ් උන්නේ නැහැ කියලා. ඔන්න දැන් මේක අපි සේව් කරනවා. එතකොට සර්වර් එක රන් වෙලා තියෙන්නේ හරි අපේ එක. අපි දැන් වෙබ් බ්‍රවුසර් එකට කියලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මම help කියන එක ටයිප් කරනවා. එතකොට ඒක වැඩ කරනවා. ඊට පස්සේ නිකන් එකට ගියොත් ඒකත් වැඩ කරනවා. API එකට ගියොත් ඒක වැඩ කරනවා. මම දැන් මේකෙදි වෙන එකක් ටයිප් කරනවා මේ විදිහට. බලන්න page not found කියලා වැටෙනවා. අපිට error එකක් වැටෙන්නේ නැහැ. මෙන්න මේ page එක නැහැ කියලා වැටෙනවා. අපි මෙහෙම දීලා තවත් මොන හරි කොහොම දුන්නොත් ඒත් මොකද්ද වෙන්නේ? page not found කියලා වැටෙනවා. ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි අර order එකක් කරානේ. මම order එකේදී මේ මෙන්න මේක ඉහළටම දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඕගොල්ලෝ එතකොට ඕගලන්ට හොඳ අවබෝධයක් එයි. ඇයි මේ order එකක් අපි maintain කරන්න ඕන කියලා. දැන් මේ විදිහට මේක තියෙනවා. මම මේක ඉස්සරහට ගන්නවා. මම හිතන්නේ මම දැන් මෙතනින් ඉස්සරහට ගන්නවා මේක. මෙන්න මේ විදිහට දාලා කමන්නේ මේ કોઈ ෆන්ක්ෂන් එක කොහෙද තිබුණත් එකයිනේ ඕඩර් එක ප්‍රශ්නයක් නැහැ කියලා මම මේ විදිහට ගන්නවා. දැන් බලන්න ඉස්සෙල්ලාම මෙයා බලනවා ඊට පස්සේ මෙයා තියෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා මැච් වෙනවා. එතකොට මේගොල්ලෝ මැච් වුණාද කියලා මේගොල්ලෝ බලන්නේ නැහැ. ඒක තමයි මම කලිනුත් කිව්වේ ඕඩර් එක ඉතාමත් වැදගත් කියලා. ඒ කියන්නේ මෙහෙම ගිහිලා පළවෙනි මැච් එකේදී මේක නවතිනවා. එතකොට මේක නවතිනවා. හැබැයි ඊට හරියටම සමාන එකක් තියෙනවා. ඒනට ඒක වැඩ කරන එකක් නැහැ. අපි බලමු එහෙම වෙනවද කියලා. අපි ඉස්සෙල්ලාම local host එකේ බීලා බලමු. ඔන්න ඔය විදිහට වැඩ කරනවා. ඊට පස්සේ දැන් මම දන්නවා API කියලා එකක් මේකේ තියෙනවායි කියලා. බලන්න API කියලා එකක් තිබුණාට මොකද වෙන්නේ? page not found කියලා වැටෙනවා. ඇයි? මේ API කියලාම අපේ route එකක් තියෙනවා. අපිට API කියලා එකට අපි දීලා තියෙනවා from API කියලා. නමුත් ඒක වැඩ කරන්නේ නැහැ. page not found කියලා වැටෙනවා. එතකොට හොඳට මතක තියාගන්න අපි දෙන order එක ගොඩක්ම වටිනවා. එහෙනම් මම මේ order එක නැවතත් වෙනස් කරනවා Visual Studio Code වලට ගිහිල්ලා මම මේක කට් කරලා
මෙන්න මේ වගේ තැනකට දානවා. දැන් දැම්මට පස්සේ අරක වැඩ කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේ මොන හරි ඇප්ලිකේෂන් එකක් හදද්දී මේ වගේ රවුට් එකකුත් දාන්න. ඒක හරියටම අපි දුන්න එක එන්නේ නැත්නම් හොඳට මතක තියාගන්න වෙන්න පුළුවන් දේ තමයි ඊට කලින් එකක් ඒක සම්තෘප්ත වෙනවා. ඒ කියන්නේ ඊට කලින් එක ඒ රික්වයර්මන්ට් එකට ගැලපෙනවා. එහෙම වුණොත් එයාව තමයි යන්නේ අපේ මේ රවුට් එක වැඩ කරන්නේ නැහැ. අපේ කියන මේ රික්වෙස්ට් එකේ මේ පාත් එක වැඩ කරන්නේ නැහැ. දැන් අපි මේක සේව් කරලා තින අපි අවසාන වතාවට ආයෙත් ගිහිල්ලා බලමු මේක දැන් හරිද කියලා. එතකොට අපිට අවබෝධයක් තියෙන එක්ස්ප්‍රස් එක කොහොමද භාවිතා කරන්නේ. අපි එක්ස්ප්‍රස් එකේදී ඉගෙන ගන්න යන්නේ මේ වගේ දෙයක් විතරයි. තව පොඩි දෙයක් රෙස්පොන්ස් එකේදීත් භාවිතා කරන්න ඉගෙන ගන්නවා. අපි ඒක හැබැයි අපේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන ගමන් ඉගෙන ගමු. දැන් මම ආයි වෙබ් එකට ගමන් කරනවා. දැන් මේක page not found කියලා තමයි වැටලා තියෙන්නේ. නමුත් දැන් මම මේක රිෆ්‍රෙෂ් කරන්න හදනවා. බලන්න. දැන් අපිට පේනවා from API කියලා වැටලා තියෙනවා. ওই විදිහට අපිට එහෙම වැටෙනවා. එතකොට අපි help කියන ගත්තොත් ඒකත් ওই විදිහට වැටෙනවා. අපි වෙන මොකක් හරි එකක් දුන්නොත් page not found කියලා වැටෙනවා. ওই විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපිට ওই විදිහට අපිට කැමති routes දෙන්න පුළුවන්. අපේ application එකේ ඕන දේ තමයි අපිට ලබා දෙන්නේ. මේ විදිහට අපිට express වලින් get කියන request එක තමයි අපි දැනට ඉගෙන ගත්තේ. දැන් අපේ application එකට අදාළව weather website එකට අදාළව අපිට අවශ්‍ය ටික අපි මේකෙන් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. දැන් Visual Studio Code වල අපි ඔහොම මේක develop කරලා තියෙනවා. අපි මෙතනදී Control C දාලා terminate කරනවා. දැන් අපි මේක terminate කරා අපිට මේ server.js කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. මම package.json කියන ෆයිල් එකකට ගිහිල්ලා මේක අපිට server.js නෙමෙයි app.js කියන එක තමයි වෙන්න ඕන. එතකොට එහෙනම් මේක තමයි අපි run වෙන්න ඕන. මේකෙදි දැන් මේ කෝඩ් එක කමෙන්ට් කරලා තියෙන මේක වැඩ කරන්නේ නැහැ. මම මේක delete කරනවා. delete කරලා මේ කෝඩ් එක දැනට කමෙන්ට් කරලා දාමු. කමෙන්ට් කරලා දාලා අපි මේක පාවිච්චියට ගන්න යනවා. අපි Express කියන එක install කරගමු. Express කියලා දාගෙන ඊට පස්සේ අපිට මේක ඕන වෙනවා app එක. ඔන්න ඔය විදිහට app එක ගත්තා. ඊට පස්සේ මේක යටම මම මේ කමෙන්ට් එකටත් යටින් දාන්න. අපිට ඕන වෙනවා අනිවාර්යෙන් මේක listen කරගන්න ඕන වෙනවා නේද? ඒකෙන් තමයි මේ Express එක run කරන්නේ. හොඳට මතක තියාගන්න අපිට මේක නැතුව ගියොත් එහෙම අපි ඔක්කොම දැම්මත් අපිට එන්නේ නැහැ. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් home එකට දෙන්න පුළුවන් මොකක් හරි එකක්. help එක about එක ඊට පස්සේ තව එකක් දෙනවා මම weather එක මෙතන අපි weather කියලා දෙනවා. දැන් මේක save කරනවා. මේ විදිහට දෙන්න පුළුවන්. මේකෙදි දැන් අපි දැන්ට දුන්නේ මේ text එකක් විතරයි. අපිට මේකෙදි HTML කියලා එකක් දෙන්නත් පුළුවන්. අපි දැනට මේක එහෙම සංකීර්ණ කරන්න යන්නේ නැහැ. අපි මේ ඔක්කොම ටික ඉවරුනාට පස්සේ අපිට දෙන්න පුළුවන් මේ විදිහට star දීලා. ඒක ගොඩක් වෙලාට හොඳයි එහෙම දෙන එක. මොකද එතකොට user දන්නවා මෙහෙම page එකක් නැහැ කියලා. ওই විදිහට දෙන්න පුළුවන්. දැන් අපි මේක run කරන්න යන්නේ කොහොමද කරන්නේ? npm run කියලා දීලා අපි dev කියලා දෙනවා. දැන් 300 run වෙනවා. අපි බලමු. මේක අපි කලින් කරපු මේකම තමයි. welcome කියලා එනවා. ඊට පස්සේ අපි දුන්නා help කියලා. about කියලා. ඊට පස්සේ අපි දෙනවා weather කියලා. weather එක එනවා. ඊට පස්සේ අපි මොන හරි වෙන දෙයක් type කරොත් අපිට එනවා page not found කියලා. ওই විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි කරපු දේ තමයි කරේ. දැන් අපිට application එකට දාලා වෙන විදිහට අපි අනිත් pages හදමු. අපි weather කියන එක මේ විදිහට අපිට JSON data එකක් විතර මෙතනින් ගන්න try කරමු. අපිට weather එකේදී බලන්න අපි weather එකේදී මෙන්න මෙතන
මේ විදිහට දෙනවා මිනුවන්ගොඩ කියලා. එතකොට අපි මොන හරි ලොකේෂන් එකක් දෙනවා. එතකොට ලොකේෂන් එක අපි රික්වෙස්ට් එකේදී දීලා තියෙන්නේ query string එකක් විදිහට තමයි මේක අපිට දෙන්න වෙන්නේ. වෙබ් එකේ අපි දෙනකොට ඇඩ්‍රස් එකේ දෙනවනම් අපි කියනවා ඒකට query string එකක් කියලා. දැන් මේ weather කියන එකට ගිහිලා බලන්න. මෙන්න මේ විදිහට අපේ URL එක තියෙනවා. URL එකේදී මේ question mark එකක් දීලා මොන හරි නමක් දීලා තියෙනවා value එකක්. එතකොට මේ නම දීලා value එක දුන්නාම තමයි ඒකත් අපි කියන්නේ query string එකක් කියලා. අපි බලමු query string එකක් දීලා query string එක print කරගන්නේ කොහොමද කියලා. අපි මෙතන මේ weather කියන එක අයින් කරනවා. request එක දානවා මෙතන. request එක දාලා request එකේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. parameters තියෙනවා, body තියෙනවා, headers තියෙනවා. එක එක අපිට දේවල් ගන්න පුළුවන්. අපි දැනට මේකෙදි අපි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න යන්නේ query string එක ගන්න එක. query එක ගන්නවා. එතකොට මේකෙදි මොනවද අපි query string එකක් විදිහට දෙන්නේ කියලා අපි ඒකම අපි response එක ආයි print කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් යනවා web browser එකට ගිහිලා බලමු කොහොමද අපිට මේ result එක එන්නේ කියලා. දැන් අපි ওই විදිහට නිකන් weather කියලා type කරපුවම අපි ඇත්තටම මේකේ query එකක් යවන්නේ නැහැ. අපි query එකකදී අපිට යවන්න පුළුවන් අදාළ data ඒකේ අපේ API එකේ සඳහන් කරලා තියෙන විදිහට. දැන් අපි මෙතනදී query එක යවන ඉස්සෙල්ලාම question mark එකක් දුන්නා. දීලා අපිට අවශ්‍ය value ටික දානවා. මම කියමු name එක කියලා. name සමානයි ওই විදිහට. ඊට පස්සේ and අපි දෙනවා address එක. address එක සමානයි. ওই විදිහට දෙනවා. දැන් අපි දීලා තිනවා name එක මෙහෙම address එක මෙහෙම. බලන්න මේක enter කරලා දැන් අපිට බලන්න මේකේ පේනවා name එක මේ විදිහට තියෙනවා address එක මේ විදිහට තියෙනවා. හොඳට මතක තියාගන්න අපි query string එක දැන් අපි මේ වගේ දෙයක් දෙනවා නම් අපි අපේ client එක කියනවා අපේ API එකේ අපි දෙන්න ඕන මේ විදිහට ඔයගොල්ලෝ query string එකේදී මෙන්න මේ variables ටික තමයි ඕන. එතකොට ඒගොල්ලෝ අපිට මේ variables ටික define දුන්නාම අපිට මේ variable දෙක අරගෙන අපේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට query string එකෙන් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අපිට එහෙනම් ඒකෙදි මෙන්න මේ values උත් ගන්න පුළුවන්. එහෙනම් අපිට මෙතනදී නම සහ මේ address එක ඕනේ අපිට ඕන address කියන එක විතරයි. එහෙනම් මම පළවෙනි කොටස අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මම ওই විදිහට දානවා. දැන් address කියන එක දෙනවා. එතකොට address එක දුන්නාම මේ address එක අරගෙන අපිට මෙතන weather එක පෙන්වන්න තමයි ඕන. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. දැන් අපි query string එක මෙතනදී ගන්න විදිය දැනගත්තා. අපිට දැන් ඕන ඉස්සෙල්ලාම මේකෙදි ඉස්සෙල්ලාම මෙයා query string එකක් එවලා තියෙනවද කියලා බලන්න ඕන. එහෙනම් අපි මේකෙදි if කියලා condition එකක් දෙනවා. if request එකේ query එකේ අපි බලාපොරොත්තු වෙන address කියලා එකක්. address කියන එක දැන් තියනවා නම් තමයි මේක හරි. ඒක නැතුව ගියොත් address කියන එක නැතුව ගියොත් නම් අපි කරන්නේ negative එක දාලා. address එක නැතුව ගියොත් අපි මොකද කරන්නේ? address එක නැතුව ගියොත් එහෙම අපි කරන්නේ මෙයාට කියනවා address එක නැහැ. එහෙනම් අපිට මේක proceed කරන්න බෑ address එක නැහැ කියලා. හොඳට මතක තියාගන්න අපි response එකක් යවුවට පස්සේ ආයි පස්සේ response වලට ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ මම මෙතන response එකක් දැම්මොත් එහෙම අපි කියනවා address not found කියලා මම මෙහෙම දෙනවා. එතකොට මේ response එකක් යවුවොත් එහෙම ඊට පස්සේ අපිට ආයෙත් දැන් response එකක් තියෙනවා මේකෙන් මේක ඉවර වෙනවා. පල්ලෙහාට යා ගමන් කරන්නේ නැහැ. ওই විදිහට කරනවා. එහෙම නැත්නම් මේ address එකක් තියෙනවා නම් address එක ඇවිල්ලා තියෙනවා නම් අපිට කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ කෝඩ් එක කෝල් කරන්න පුළුවන්. මම මේ කෝඩ් එක දැන් copy කරනවා. ගෙන uncomment කරලා දැන් මේක hard code කරන්නේ නැහැ. මෙතනදී අපි දානවා මොකද්ද? මෙන්න මේ address එක. ඔය විදිහට අපි දානවා. දැන් බලන්න address එකක් තිබුණොත් මෙයා මේකේ
අපිට JSON result එකක් විදිහට යා data එක දෙනවා. එහෙම නැතුව ගියොත් අපිට කියනවා ඒක found වෙලා නැහැයි කියලා. දැන් අපි ආයි පාරක් අපේ web browser එකට කියලා බලමු මේක වැඩ කරනවද කියලා. response එකේදී කියන මේ විදිහට මෙතනදී අපිට return කරලා මේ web එක return කරලා පස්සේ console log කරලා හරියන්නේ නැහැ. අපි මෙතන කරන්නේ response එකක් දෙනවා. වෙනස් කරන්න ඕන. response.send. okay data send කරනවා. මේකෙදි response කරනවා. අන්න ඒක වෙනස් වෙන්න ඕන. console log එකක් දීලා හරියන්නේ නැහැ. response එකක් තමයි දෙන්නේ. දැන් මම ආයි save කරනවා. මේක return කළා මෙතනට වෙලා response එක තමයි return කරේ. ඒතකොට JSON object එකක් තමයි එන්න ඕන. දැන් අපි web browser එකට ගිහිල්ලා බලමු මේක වැඩ කරනවද කියලා. අපි මෙතනදී තමයි මේක නැවැත්තුවේ. අපි මේ coding එක මෙහෙම දීලා බලමු මොකද වෙන්නේ කියලා. බලන්න web එක අපිට එනවා. නේද? අපිට web එක එන ඔන්න දැන් web එක අපිට ඇවිල්ලා තියෙනවා. අපි කියමු මම address කියන එක දෙන්නේ නැහැ. මම query string එකක් දෙන්නෙත් නැහැ කියලා කියමුකෝ. බලන්න address not found කියලා වැටෙනවා. ඊට පස්සේ මම මෙතනදී address එක නැතුව මොන හරි වෙන value එකක් දෙනවා. එහෙනම් address එක found වෙලා නැහැ. ඊට පස්සේ දැන් address එක හරියට දුන්නොත් එහෙම අපිට එහෙනම් data එක එනවා. එතකොට අපි කියමු address එක මම වැරදි විදිහට දුන්නයි කියලා. බලන්න unable to find the location. බලන්න අපි දැක්ක අපේ error message එක එනවා. එහෙනම් JSON response එකක් විදිහට දෙනවා. එතකොට අපි මේක දුන්නොත් මේක නිකන් text එකක් විදිහට දෙන්නේ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. අපි මේකත් JSON response එකක් විදිහට දෙන්න පුළුවන්. ඒක සරලයි. එහෙනම් අපි Visual Studio Code වලට යනවා. එතකොට මේ address not found කියන එක මේ විදිහට තියෙන්නේ. අපිට මේකත් දෙන්න පුළුවන් object එකක් විදිහට. error කියන එක error කියලා එකක් දෙනවා address not found කියලා. ওই විදිහට අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් මේ නිකන් යවන්නේ නැතුව string එකක් අපිට මේකෙදි HTML tag දෙන්න පුළුවන්. HTML ඔයගොල්ලෝ දන්නවනම් HTML ඉගෙන ගන්න වෙනවා developer කෙනෙක් වශයෙන් පොඩ්ඩක්. අපි කියමු මම h1 කියන tag එක දෙනවා. මේ කියන්නේ header එකක්. මේක අකුරු ටිකක් ලොකුවට print වෙන්නේ. welcome කියලා දීලා මේ string එක ඇතුළෙම තමයි දෙන්න ඕන. දීලා මම මේක save කරනවා. දැන් බලමු මේකට ගිහිල්ලා මේක ටිකක් ලොකුවට print වෙනවද? ඒ වගේම අර error message එක හරියට එනවද කියලා web browser එකට ගිහලා ගමන් කරලා බලමු. දැන් web එකකට ගිහිල්ලා මේක refresh කරාම බලන්න error එක එනවා address not found කියලා. අර අපි අර දාපු විදිහට response එක හරියට එනවා. අපි මෙතනදී query string එක ගිහිල්ලා address එකක් දුන්නොත් අපිට weather කියලා එනවා. අපි මේකේ මොන හරි වැරදි data එකක් දුන්නොත් අපිට අර විදිහට ලැබෙනවා location එක හම්බුන්නේ නැහැ කියලා. ওই විදිහට අපිට හදා ගන්න පුළුවන්. අපි ওই විදිහට customize කරගන්න පුළුවන්. දැන් අපි මේකෙදි help කියන tab එකකට ගියොත් එහෙම ওই විදිහට help කියලා බලා ගන්න පුළුවන්. අපි welcome කියන එක වෙනස් කරා. welcome default එකට අපි බලමු මේ විදිහට කියලා මොකක්ද වෙන්නේ කියලා. බලන්න default එකේදී welcome කියලා ලොකුවට print වෙනවා. මෙන්න HTML අපිට දෙන්න පුළුවන්. එතකොට ওই විදිහට අපිට HTML එකක් උනත් දෙන්න පුළුවන්. අපි ඊළඟ පාඩමේදී බලමු කොහොමද template engine එකක් භාවිතා කරලා අපිට ලස්සනට කොහොමද මේක output එක ගන්න පුළුවන් වෙන්නේ කියලා. දැනට අපි API එකක් තත්වයට මේක දියුණු කරලා තියෙනවා. ඊළඟ පාඩමේදී අපි හම්බෙමු. ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලෝ මේක අනිත් අයටත් එක්ක share කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.